සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ රුවන්වැල්ල ධම්මදායාද සේනාසනයේ සිට පරිවර්තනය කරනු ලබන සූත්‍ර පිළිබඳව පරිවර්තනය කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමටයි. වෙනදා මෙන්ම බදාදා දිනේදී පැවැත්වෙන්නේ අංගුත්තර නිකාය පළවෙනි පොත් වහන්සේ සතු සූත්‍ර දේශනා පරිවර්තනත්, ඒ වගේම සංයුත්ත නිකාය දෙක පොත් වහන්සේ සතු සූත්‍ර පරිවර්තනත් සිදු වනවා වුණත් අද දවසේදී අප ආරණ්‍ය සේනාසනයේ ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේ වන කැටියපේ ප්‍රේමරත්න ස්වාමීන් වහන්සේගේ ආදරණීය මවතුමියගේ අභාවයෙන් ස්වාමීන් වහන්සේ ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා සිටින නිසාවෙන් ඒ මවතුමියට පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන අරමුණ තේමා කරගෙන අද දවසට යෙදෙන්නට තියෙන කටයුත්ත මග නොහැර ඒ කටයුතු සිද්ධ කරගෙන යාමටයි අදහස් කළේ. ඒ අනුව අද දවසේදී බලාපොරොත්තු වෙනවා මේ සතියේදී මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පරිවර්තනය කිරීමේ කටයුතු විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වෙච්ච නිසා සිද්ධ කරන්නට අපහසු වුණා. නිසා මේ මොහොතේදී අද බලාපොරොත්තු වෙනවා ඒ පරිවර්තනය කිරීමේ කටයුත්ත මේ මොහොතේ ඉඳලා පවත්වාගෙන යන්න. ඒ නිසා පිටුතුනේ අද දවසේදී අපි මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව යන අනුපස්සනා දෙක පරිවර්තනය කිරීමේ කටයුතු සිද්ධ කරා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා චිත්තානුපස්සනාවට අදාළ වන පරිවර්තනය කිරීමේ කටයුතු සිද්ධ කරන්නට. ඒ නිසා පින්වත් ඔබ ඒ සඳහා සූදානම් වෙමු. අද චිත්තානුපස්සනාවට අයිති කොටසයි අපි පරිවර්තනය කරන්නේ. සයි සඳහා කවුරුත් සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම වෙනදා වගේම අපි මේ කටයුතු සඳහා මෙත් සිතින් කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාව දයාව දක්වන අප සියලු දෙනාගේම ආචාර්ය උතුම්යාණන් වහන්සේ වන මම කියන අවසරයි අතිපූජනීය අලව්වේ ආනන්දමුදස්සි ස්වාමීන් වහන්සේගේ ඒ උතුම් ගුණය සිහිපත් කරමින්ම මේ කටයුතු සිද්ධ කිරීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වෙන සියලු දෙනාම මේ කටයුතු සඳහා පරිවර්තනය කිරීමේ කටයුතු සිද්ධ කරමු. සියලු දෙනාම භාෂාත්මකව ව්‍යවහාර වන ආකාරය බලමු. කතංච පන වික්කවේ වික්කෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ඊට මුලින්ම තියෙන්නේ කතංච කියන වචනය. කතංච පන වික්කවේ වික්කෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ඊළඟට ඉද වික්කවේ වික්කෝ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඊළඟට තියෙන්නේ වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. ඒ වාක්‍ය තියෙන සංකිත්තං කියලා. අපි අර භාෂාවේ කක්ක දාගන කියන වචනයක් අකුරක් කියන්නේ අපි බිඳුව වෙනුවට පාලියේ භාවිත වෙන න අක්ෂරය කියනවා සංකිත්තං. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. ඊළඟට තියෙන්නේ වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං
හොඳයි. ඊළඟට තියෙන්නේ අමහග්ගතං චිත්තං වා අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තාන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තාන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තාන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තාන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තාන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තාන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තාන්ති පජානාති. අපේ ඉතිරි කොටස පහසුයි සියලු දෙනාට හුරුයි දැන් කටපාඩම් වගේ. ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධාවා. එතන අර්ධයන අල්ප ප්‍රාණදයනත් මහ ප්‍රාණදයනත් දෙන්නේ. බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඊට අජ්ජත් බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. අත්ති චිත්තන්ති වා පනස්ස. අර අත්ති කායෝති වා අත්ති වේදනා අර ඒ වගේ අත්ති මෙතන චිත්තන්ති වා. අත්ති චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. ඒවම් පිකෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. අන්න ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. අපි පින්තුන් මේක පරිවර්තනය කරද්දී බොහෝ දෙනෙක් මේක ලියා ගන්නවා පාලියෙන් ලියාගෙන ඊපස්සේ වචනයක් පාසා ඒකේ තේරුම පාලි තේරුම පාලි වචනයක් සිංහල තේරුමත් ලියලා ඊට පස්සේ අපි ලියා ගන්නවා සම්පූර්ණම සිංහල තේරුම. අර ඒ විදිහටයි අපි මේ තුවක් දවසක් ඒ හුරු රටාවට අරගෙන ගියේ. ඔව්. ඒකේ පින්වතුනි පළවෙනියෙන්ම තියෙනවා කතංච පන බික්කවේ බික්කු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කතංච පන බික්කවේ බික්කු චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන තැන කතංච කියන්නේ කෙසේද කියන අර්ථය. කතංච පාලි භාෂාවෙන් කතංච කියන්නේ කෙසේද කියන එක. ඊළඟට බික්කවේ කතංච කෙසේද බික්කවේ මහණෙනි. මේ කාන්ති මේ බෑග් එකේ ගෙන්න පර්ස් එක. එතකොට කතංච කියන්නේ කෙසේද කියන එක, භික්කවේ කියන්නේ මහණෙනි කියන එකයි. කතංච කෙසේද භික්කවේ මහණෙනි. භික්ඛු කියන්නේ භික්ෂුව කියන එක. භික්ඛු කියන්නේ භික්ෂුව. චිත්තේ කියන්නේ සිතෙහි. චිත්තේ කියන්නේ සිතෙහි කියන අර්ථය. සිතෙහි සත්ත්මේ විභක්ති ඒක වචන පදයක්. චිත්තානුපස්සී චිත්ත අනුපස්සී කියලායි හැදෙන්නේ. චිත්ත කියන්නේ සිත, අනු කියන්නේ අනුව, පස්සී දකිමින් නැත්නම් දකින්නේ. සිත අනුව දකිමින් එහෙම නැත්නම් සිත අනුව දකින්නේ. සිත අනුව දකින්නේ දකිමින් සිත අනුව දකිමින් විහෙරති වාසය කරයිද. විහෙරති වාසය කරයි. ඔව්. ඒතකොට සම්පූර්ණ අදහසනේ මහණෙනි භික්ෂුව කෙසේ සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයිද. මම දැන් මෙතෙන්දි පැහැදිලි කරන්න දෙන්නේ මහණෙනි භික්ෂුව කෙසේ සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයිද කියන අදහසයි මෙතනින් කුළු ගන්නන්නේ.
මහණෙනි භික්ෂුව කෙසේ සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයිද? ඊළඟට අපි ගන්නවා ඉද භික්ඛවේ භික්ඛු. ඉද භික්ඛවේ භික්ඛු කියන එක අපි අරගනිමු. ඉද භික්ඛවේ භික්ඛු කියන එක අපි අරගනිමු. ඉද කියන්නේ මේ ශාසනයෙහි කියන එක, භික්ඛවේ මහණෙනි භික්ඛු. මහණෙනි මෙහි භික්ෂුව. ඉද භික්ඛවේ භික්ඛු කියන වචනය ඉද භික්ඛවේ භික්ඛු කියලා කියන එකෙන් අපිට ගම්ම්‍ය වෙනවා මහණෙනි මෙහි භික්ෂුව. මහණෙනි මෙහි භික්ෂුව. මහණෙනි මෙහි භික්ෂුව. ඉද භික්ඛවේ භික්ඛු කියන්නේ මහණෙනි මෙහි භික්ෂුව කියන අර්ථය. මට පහසු නිසා සූත්‍රයේ වෙන් කරලා නැහැ. ඒ වුණාට මේ මම රෝම ඉලක්කම් වලින් 1 2 3 4 5 කියලා ලියාගෙන ගියා. ඒක මගේ පහසුව පිණිස පින්වත් ඔබට කැමති විදිහකට ලියා ගන්න පුළුවන්. ඒකේ පළවෙනියට තියෙනවා සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාගං වා, සරාගං කියන්නේ රාග සහිත, චිත්තං සිත හෝ, වා කියන්නේ හෝ කියන අර්ථය. ඉතින් සරාගං චිත්තං වා කියන ඒ විදිහට එන්නේ කොහොම හරි මේකේ එන්නේ සරාගං වා චිත්තං කියලා කියන්නේ රාග සහිත සිත හෝ සරාගං චිත්තං ඉති. රාග සහිත සිතයයි පජානාති මනාව දැනගනී. ඒක එන්නේ රාග සහිත සිත හෝ රාග සහිත සිතයයි මනාව දැනගනී. ඊළඟට විතරාගං. අරක රාග සහිත නම් විතරාගං කියන්නේ මොකද්ද? රාග රහිත සිත. රාග රහිත සිත. රාග රහිත සිත හෝ රාග රහිත සිත යයි මනාව දැනගනි. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියන්නේ රාග සහිත සිත හෝ රාග සහිත සිත යයි මනාව දැනගනි. ඊළඟට සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං. සදෝසං කියන්නේ මොකද්ද? ද්වේෂ සහිත සිත හෝ ද්වේෂ සහිත සිත හෝ ද්වේෂ සහිත සිත හෝ ද්වේෂ සහිත සිත යයි පජානාති මනාව දැනගනි. කලින් වගේ සදෝසං චිත්තං කියන ද්වේෂ සහිත සිත නම් ඒකේ අනිත් පැත්ත. වීත දෝසං වා චිත්තං. වීත දෝසං කියන්නේ ද්වේෂ රහිත සිත. තරහ නැහැ කියන එක. ද්වේෂ රහිත සිත හෝ ද්වේෂ රහිත සිතක් යයි ද්වේෂ රහිත සිතක් යයි මනාව දැනගනි. ද්වේෂ සහිත සිතක් යයි මනාව දැනගනි. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. සමෝහං කියන්නේ මොකද්ද? සමෝහං කියලා කියන්නේ මෝහ සහිත සිත. සමෝහං කියන්නේ මෝහ සහිත සිත. මෝහ සහිත සිත
හෝ අර වාක්‍යන්නේ හෝ මෝහ සහිත සිත හෝ මෝහ සහිත සිතක් යයි මනාව දැනගනි. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. වීත මෝහං කියන්නේ ඔව් මෝහය දුරු වූ සිත. වීත මෝහං කියනවා මෝහය දුරු වූ සිත. හෝ මෝහය දුරු වූ සිත හෝ මෝහය දුරු සිත යයි සිතක් යයි මනාව දැනගන්න. පජානාති කියන්නේ මනාව දැනගන්න. දැන් අපි දන්නවා පජානාති කියලා ව්‍යවහාර කරන්නේ ආර්ය සත්‍ය නුවණත් එක්ක කතා කරන්න කියලා. ඊළඟට සංකිට්තං වා චිත්තං සංකිට්තං වා චිත්තං කියලා කියන්නේ සංකිට්තං වා චිත්තං කියන්නේ හැකොලොණු සිත හෝ සංකිට්ත කියන්නේ හැකිලිලා කියන එක. හැකිලුණු සිත සංකිට්තං වා චිත්තං හැකොලුණු සිත හෝ හැකිලුණු සිත හෝ සංකිට්තං වා චිත්තං හැකිලුණු සිත හෝ හැකිලුණු සිත යයි මනාව දැනගනි. සංකිට්තං චිත්තන්ති පජානාති. ඊළඟට වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං වා චිත්තං කියන්නේ වික්ෂිප්ත සිත. වික්ෂිප්ත වෙලා විසිරලා ගියලා නේ වික්ෂිප්ත වෙනවා. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. වික්ෂිප්ත සිත හෝ වික්ෂිප්ත සිත යයි මනාව දැනගනි. මහග්ගතං වා චිත්තං මහග්ගතං වා චිත්තං කියන්නේ මොකක්ද? මහත් බවට පැමිණි සිත. මහත් බවට පැමිණි සිත හෝ මහත් බවට පැමිණි සිත යයි මහත් බවට පැමිණි සිත යයි මහත් බවට පැමිණි සිත යයි පජානාති මනාව දැනගන්න. පින්තුන් දන්නවා දැන් අමහග්ගතං වා චිත්තං කියන්නේ මොකක්ද කියලා. අමහග්ගතං වා චිත්තං කලින් මහත් බවට පැමිණි සිත නම් මෙතන කියන්නේ මහත් බවට නොපැමිණි සිත හෝ මහත් බවට නොපැමිණි සිත කියන අර්ථය අදහස. මහත් බවට නොපැමිණි සිත හෝ මහත් බවට නොපැමිණි සිත හෝ මහත් බවට නොපැමිණි සිත යයි පජානාති මනාව දැනගනිමි කියන අර්ථය ඒකේ කියවෙනවා. සෞත්තරං වා චිත්තං සෞත්‍ර සිත සඋත්තර සිත ඒක අපි ගන්න ඒ විදිහටම සෞත්තර සිත සෞත්තර සිත සෞත්තර සිත හෝ සෞත්තර සිත යයි
මනාව දැනගනී. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. අනුත්තර සිත හෝ අනුත්තර සිතයයි මනාව දැනගනී. ඊළඟට සමාහිතං වා චිත්තං සමාධි සහිත සිත. සමාහිත සිත කියන්නේ සමාහිත සිත නැත්නම් සමාධි සහිත සිත හෝ සමාධි සහිත සිත හෝ සමාධි සහිත සිතයයි පජානාති මනාව දැනගනි. දැනගනී කියලා කිව්වත් ප්‍රමාණවත් ඉතින්. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිත සිත නැත්නම් සමාධි රහිත සිත හෝ සමාධි රහිත සිත හෝ සමාධි රහිත සිතයයි මනාව දැනගනි. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. විමුක්තං කියන්නේ මිදුණු සිත, විමුක්ත වුණු සිත. නැත්නම් මිදුණු සිත. මිදුණු සිත හෝ මිදුණු සිතයයි මනාව දැනගනි. මිදුණු සිතයයි මනාව දැනගනි. අවිමුක්තං වා චිත්තං. අවිමුක්තං කියන්නේ නොමිදුණු සිත. අවිමුක්තං වා චිත්තං නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි පජානාති මනාව දැනගනි. ඕන. එතකොට අපි මේ සිද්ධාසයක් විතර ඉගෙන ගත්ත නේද? රාග සහිත සිත, රාග සහිත සිත, රාග සහිත සිත, දේශ සහිත සිත, දේශ රහිත සිත, මෝහ සහිත සිත, මෝහ රහිත සිත, හැකලුණු සිත, වික්ෂිප්ත සිත, මහත් බවට පැමිණි සිත, මහත් බවට නොපැමිණි සිත, සවුත්තර සිත, අනුත්තර සිත, සමාධි සහිත සිත, සමාධි රහිත සිත, මිදුණු සිත, නොමිදුණු සිත. ඔන්න ඒ විදිහට 16ක් අපි ඉගෙන ගත්තා. අන්නේ සිත් ටිකට යටින් චිත්තානුපස්සනාවේ ඒ ටික කියලා ඊට යටින් මොන මේ විදිහට ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ඒ ටික තියෙනවා ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සමුදය ධම්මානුපස්සීවා චිත්තේ චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තේ චිත්තස්මින් විහෙරති කියලා තියෙනවා.
දැන් අපි ඒක කොහොමද අරගන්නේ? ඔව්. ඉති කියලා කියන්නේ මෙසේ කියන අර්ථය. ඉති අජ්ජත්තං වා ආධ්‍යාත්මික හෝ චිත්තේ සිතෙහි සිත දකිනවනේ සිතෙහි සිත අනුව දකිමින් කියන එකයි. අනුව දකිමින්. සිතෙහි සිත අනුව දකිමින් විහෙරති වාසය කරයි. චිත්තේ චිත්තානුපස්සේ සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයි. ඉතින් ඒක ලේසි අපේ පින්වතුන්ට. මොකද දැන් මේක පබ්බ කීපයකදීම අපි කටපාඩම් මට්ටමටම දැන් ඇවිල්ලා තියෙනවා. පින්වතුන් බොහෝ දෙනෙක් මේ ලියනවා. ඒ වගේම බොහොම පිළිවෙලට පොත් සකස් කරගෙන ඒ පිළිබඳව අදහසක් අරගෙන කටයුතු කරන බව අපිට කීප දෙනෙක්ම සඳහන් කරා. ඒ පිළිබඳව ඒ ගැන ලොකු සතුටක් අපිට ඇති වෙනවා. ඇත්තෙන්ම ඊළඟට බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. බහිද්ධාවා කියලා කියන්නේ බහැර නැත්නම් බාහිර නැත්නම් පිටත බාහිර හෝ බාහිර හෝ සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයි. ඊළඟට අජ්ජත් බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියන තැන ආධ්‍යාත්මික බාහිර හෝ සිතෙහි සිත අනුව දකිමින් වාසය කරයි. ඊළඟට තියෙන්නේ සමුදය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. ඒක අපි චිත්තස්මින් පදේ මුලට අරගෙන චිත්තස්මින් සමුදය ධම්මානුපස්සේවා කියලා එහෙමයි ගන්නෙ. ඒ වාක්‍ය හැදෙන්නේ සිත කෙරෙහි හට ගන්නා ස්වභාව අනුව දකිමින්. ඒ කියන්නේ සමුදය කියන්නේ හට ගන්නා. ධම්ම කියන්නේ ස්වභාව. අනුපස්සී හටගන්නා ස්වභාව අනුව දකිමින් හෝ වාසය කරයි. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. චිත්තස්මින් මුලට ගන්නවා සිත කෙරෙහි නැත්නම් සිතෙහි. වැය ස්වභාව අනුව දකිමින් හෝ වාසය කරයි. වැය ස්වභාව අනුව දකිමින් හෝ වාසය කරයි. ඊළඟ ලේසි සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සිත කෙරෙහි නැත්නම් සිතෙහි හටගන්නා වැය ස්වභාව අනුව දකිමින් හෝ වාසය කරයි.
ඊළඟ එක අත්ති චිත්තන්තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්ඛවේ භික්ඛූ චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා තියෙන්නේ. අත්ති චිත්තන්තිවා කියලා කියන්නේ සිතක් ඇතැයි හෝ සිතක් ඇතැයි හෝ පනස්ස පන අස්ස කියන වචන දෙකෙන් ඔහුට වනාහි සතිපච්චු පට්ඨිතා සති කියන්නේ සිහිය සති කියන්නේ සිහිය පච්චුපට්ඨිතා හෝති එළඹ සිටියේ වෙයි පච්චුපට්ඨිතා හෝති කියන්නේ එළඹ සිටියේ වෙයි කියන එක පච්චුපට්ඨිතා හෝති කියන්නේ එළඹ සිටියේ වෙයි යාවදේව කියන්නේ යම් තාක්ම නැත්නම් හුදෙක්ම කියන අදහස යාවදේව කියන්නේ යම් තාක්ම හිම නැත්නම් හුදෙක්ම ඥානමත්තාය ඥාන මාත්‍රය පිණිසය ඥාන මාත්‍රය පිණිසය පටිසති මත්තාය පටිසති මත්තාය කියලා කියන්නේ සිහි මාත්‍රය පිණිසය අනිශ්චිතෝච විහෙරති නිශ්චය වීමක් නෑ එකතුව වාසය කිරීමක් ගැන කතා කරන්නෙම නැහැ. අනිශ්චිතෝච විහෙරති කියන්නේ නිශ්චය නොවිද නැත්නම් එකතු නොවීද විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකයේ කිසිවක් නොගනී අපි ඒක සිංහල තේරුම ලියා ගනිමු හුදෙක්ම ඥාන මාත්‍රය සිහි මාත්‍රය පිණිසම යටින් ලියා ගන්න ඕනේ සිංහලෙනොත් ඒක හුදෙක්ම නැත්නම් යම් තාක්ම ඥාන මාත්‍රය සිහි මාත්‍රය පිණිසම කෙනෙකුට ඕනනම් වරහන් ඇතුළේ ලියා ගන්න පුළුවන් ඒක තවත් ලිහිල් වෙන්න වරහනක් ඇරලා ඉස්සරහින් සමානයි කියලා දාලා හුදෙක් සිහිය නුවණ දෙදෙනාගේ වැඩිවීම පිණිස හුදෙක් සිහිය නුවණ දෙදෙනාගේ වැඩිවීම පිණිස කියලා වරහන වහන්න පුළුවන්. වරහන් වහලා සිතක් ඇතැයි ඔහුට සිහිය එළඹ සිටියේ වෙයි. ඔහුට සිහිය එළඹ සිටියේ වෙයි. එකතුද නොවී වාසය කරයි. ලෝකයෙහි කිසිවක් නොගනී. ලෝකයේ කිසිවක් නොගනී.
චිත්තානුපස්සනාවට අදාළව පරිවර්තනයේ තින් අවසානයි අමාරයි. අපි ඒක අරට පොඩ්ඩක් හුරු වෙන පොඩ්ඩක් සජ්ජායනා කරමු. කතංච පන වික්කවේ වික්ඛු සිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද වික්ඛවේ වික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති විතදෝසං වා චිත්තං විතදෝසං චිත්තන්ති පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති විතමෝහං වා චිත්තං විතමෝහං චිත්තන්ති පජානාති සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති අත්ථි චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝ ච
කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛු චිතේ චිත්තානුපස්සී විහෙරති. හොඳයි පින්තුනේ අපිට පින්වත් ඔබට මේ චිත්තානුපස්සනාවට අයිති කොටසේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ලියා ගන්න බැරි වෙච්ච පින්වත් ඔබට ඒ ගැන අහලා දැනගන්න පුළුවන්. ප්‍රශ්නයක් කියලා තියෙනවා මන්සර්ණයි යම් සිතක් මෝහ සිතක් හෝ යම් සිතක් කියයි මෝහ සිතක් කියයි කියද්දී වෙනස කොහොමද හෝ කියලා තියෙන නිසා එතන හෝ කියලා යොදන්න හේතුව තමයි ප්‍රශ්නයක් අහලා තියෙනවා දැන් අපි එළඹෙන කාරණය දැන් කෙනෙකුට දැන් මෙතනදී යොමු වෙන්නේ යම් කිසි සිතක් එක්කනම් කායානුපස්සනාව හරි වේදනානුපස්සනාව හරි චිත්තානුපස්සනාව හරි නම් දැන් අපිට ඒ අවස්ථාවට යෙදෙන සිතක් තියෙනවනේ දැන් කෙනෙකුට සරාග සිතක් වෙන්න පුළුවන් එයා මේ අනුව දකින්න යන්නේ එයා කියලා කිව්වොත් වැරදි ඒතර ප්‍රඥාවෙන් විමසීමට යොමු වෙන්න කියන. ඒ වෙලාවට පාදකත්වය කෙනෙකුට පාදකත්වය සරාග සිතක් වෙන්න පුළුවන්. කෙනෙකුට පාදක වෙන්නේ අපිට මේ ලෝකයේ පැත්තෙන් තියෙන කතා කරන නිසා අපිට කතා කරන්න වෙනවා කෙනෙකුට කියලා. ඇත්තටම මේක කෙනෙකුම දීලා දකින්නවා කියන එක වැරදි. නුවණකින් තමයි දකින්නේ. හැබැයි යොමු වෙනවනේ. යොමු වෙනකොට කෙනෙකුට විතරාගි සිතක් කෙනෙකුට සවුත්තර සිතක් කියන එක දැන් අපිට ගත්තොත් සදෝ වීත දෝසංවා චිත්තං වීත දෝසන්ති චිත්තන්ති පජානාති කියලා කියමු. දැන් කෙනෙකුට වීත දෝස තරහ නැති සිතක් දැන් අපි තරහ නැති සිතක් කියලා තමයි ගන්නෙ. නැතුව තරහ නැති සිතවිල්ල මෛත්‍රී සිතවිල්ල කියන්නේ එක නෙවෙයි. සිත කියන්නේ එකක් සිතවිල්ල කියන්නේ තවත් එකක්. එමුතුනේ අපි දැනට කරන්නේ ගොඩක් දුරට දැන් කෙනෙකුට මෙත් වඩනවා කියලා දැන් හිතා ගන්නවා කියලා කියන්නේ ඒක මේ සංකල්පයක් හැටියට සිතුවිල්ලක් හැටියට ගන්නෙ. දැන් අපි හිතමු අම්මා කෙනෙක් තමන්ගේ දරුවට හරිය ආදරෙයි. ගොඩාක්ම ආදරේ වෙලාවට ඒ කියන්නේ මෙන්න මේ වෙලාව කියන්න බෑ. ඒ අම්මගේ හිතම දරුවා කෙරේ ආදරෙන් පිරීලා. අම්මා දැන් හිතා ඔන්න මම මගේ පුතාට දැන් මං ආදරය කරනවා. ඔන්න මම මගේ දුවට දැන් මං ආදරය කරනවා කියලා එහෙම ඒක සංකල්පයකින් සිතුවිල්ලකින් ගන්නෙ නැහැ. එතකොට අම්මා කෙනෙකුට නැත්නම් තාත්තා කෙනෙකුට දරුවෝ කෙරෙහි තියෙන්නේ ආදරණීයම හිතක්. නේද? ඒ වගේ මෛත්‍රී මේ වීත දෝෂයේ සිත කියන්නේ එකක් නැත්නම් මෛත්‍රී සිතවිල්ල කියන්නේ තවත් එකක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ වීත දෝෂයේ සිතවිල්ලක් නැත්නම් මෛත්‍රී සිතවිල්ලක් ගැන නෙවෙයි. වීත දෝෂයේ සිත අනේ ඒ සිතයි පාදක වෙන්නේ. ඒ සිතත් මොකද්ද? සිතෙහි සිත අනුව දකින්න. සිත දකින්නවත් නෙවෙයි. වීත දෝෂී සිත අනුව දකිමින් කියන එකයි එතන කියවෙන්නේ. දැන් අතන හෝ කියන වචනේ වා කියලා වචනයක් තියෙනවනේ පාලි භාෂාවේ. ඒ වා කියන වචනේ තේරුම. එමුතුන්ට
ස්ක්‍රීන් එකේ මම පොඩ්ඩක් ටච් කරලා දෙනවා. වා කියන වචනේ විවිධ මේ කියන්නේ හෝ කියන අර්ථය තමයි දීලා තියෙන්නේ. ව කියන අර්ථය විවිධ අර්ථවත් දීලා තියෙනවා. ඉතින් අර මේ එතෙන්දී ඔව් ඒ විදිහට අරගත්තම හරි. ඊගොතන ඊළඟට බලන්න ධම්මානුපස්සනාව. කතංච වික්ඛවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. කතංච පන වික්ඛවේ වික්ඛු ධම්මේ කතංච පන වික්ඛවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ඉද වික්ඛවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු නීවරණේසු. කතංච පන වික්ඛවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු නීවරණේසු. ඒ විදිහට තමයි ආරම්භ කරන්නේ. ඒක අපි පරිවර්තනය කරගෙන යමු ඒ කොටස. කතංච කියන්නේ මොකද්ද කියන වචනේ තේරුම අපි පිටුරුන් දැන් දන්නවා. කතංච. කතංච කියන්නේ කෙසේද කියන අර්ථය. කතංච. කතංච කෙසේද? භික්ඛවේ මහණෙනි කතංච පන කෙසේද? ඔව්. භික්ඛවේ මහණෙනි. භික්ඛු කියන්නේ භික්ෂුව ධම්මේසු ධර්මයන්හි බහුවචනෙන් තියලා තියෙන්නේ ධර්මයන්හි ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් අනුව දකිමින් විහෙරති වාසය කරයි. ඒ සාමාන්‍යයෙන් තේරුම තමයි සිංහලට ගන්නකොට මහණෙනි භික්ෂුව ධර්මයන්හි ධර්මය අනුව දකිමින් කෙසේ වාසය කරයිද? ඊළඟට ඉද භික්ඛවේ. ඉද කියන්නේ මෙහි භික්ඛවේ මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි නැත්නම් ධර්මයන්හි ධම්මානුපස්සී ධර්මයන් අනුව දකිමින් විහෙරති වාසය කරයි. පංචසු නීවරණේසු. පංචසු නීවරණේසු කියන්නේ පංච නීවරණ ධර්මයන්හි. ඒක තේරුම තමයි අපි ඊළඟ එකට ලියා ගන්න පුළුවන් නේ. කතංච පන භික්ඛවේ කතංච පන භික්ඛවේ. කතංච කෙසේ කෙසේ වනාහි කියන්නේ නැත්නම් කෙසේ කතංච පනක කෙසේ වනාහි
භික්කවේ මහණෙනි භික්ඛු කියන්නේ භික්ෂුව ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධර්මයන්හි ධර්මයන් අනුව දකිමින් වාසය කරයි පංචසු නීවරණේසු පංච නීවරණ ධර්මයන්හි ඒකේ සමස්ත තේරුම ලියමු මහණෙනි මෙහි භික්ෂුව ධර්මයන් අනුව දකිමින් වාසය කරයි මහණෙනි භික්ෂුව පංච නීවරණ ධර්මයන්හි ධර්මයන් අනුව දකිමින් කෙසේ වාසය කරයිද ධර්මයන් අනුව දකිමින් වාසය කරයිද නතක ඉද වික්කවේ වික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්තං කාමච්ඡන්දං අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති ඉද වික්කවේ ඉද කියන්නේ මෙහි වික්කවේ මහණෙනි ඉද මෙහි වික්කවේ මහණෙනි භික්ඛු භික්ෂුව අජ්ජත්තං කියන්නේ අධ්‍යාත්මයෙහි සන්තං ඇත්තා වූ අධ්‍යාත්මයෙහි ඇත්තා වූ කාමච්ඡන්දං කාමච්ඡන්දං කියන්නේ කාමච්ඡන්දය කාමච්ඡන්දං කියන්නේ කාමච්ඡන්දය නැත්නම් කාමයේ ඇල්ම ඡන්ද කියන්නේ කැමැත්තනේ කාමයේ කැමැත්ත නැත්නම් කාමයේ ඇල්ම මේ කියන්නේ මාගේ අජ්ජත්තං අධ්‍යාත්මෙහි කාමච්ඡන්தோ කාමයේ ඇල්ම නැත්නම් කාමච්ඡන්දය අත්ථීති ඇතැයි පජානාති මනාව දැනගනි එතකොට ඒකේ අදහස ඉන්නේ ඉද බික්කවේ බික්කු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සන්ත ඉද බික්කවේ බික්කු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති ඒ සාමාන්‍ය අර්ථය තමයි මේ සසුනේ භික්ෂුව
අධ්‍යාත්මයේ ඇත්තා වූ කාමච්ඡන්දය මාගේ අධ්‍යාත්මයෙහි ඇතැයි මනාව දනී. මාගේ ආධ්‍යාත්මයේ ඕන වරන් එක දන්න කාමච්ඡන්දය දාන්නත් පුළුවන්. කියන්නේ මේ ශාසනයේ භික්ෂුව තමන්ගේ අධ්‍යාත්මයේ කාමච්ඡන්දය තියෙනවා නම් මගේ අධ්‍යාත්මයේ කාමච්ඡන්දය ඇතැයි කියලා. ඇත නෙවෙයි ඇතැයි අට්ඨීති. ඇත කියලා නෙවෙයි ඇතැයි මනාව දැනගනි කියලා කියන්නේ. ඊළඟ එක ලේසි. ඒකේ අනිත් පැත්ත. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාන්ති. ඉතින් හැදෙන්නේ අජ්ජත්තං අධ්‍යාත්මේ අසන්තං වා නැත්තා වූද කාමච්ඡන්දං කාමෙහි ඇල්ම මේ අජ්ජත්තං කාමච්ඡන්தோ නත්තිති. මාගේ අධ්‍යාත්මේ කාමච්ඡන්දේ නැත පජානාති මනාව දැනගනි. සාමාන්‍ය තේරුම තමයි අධ්‍යාත්මෙහි නැත්තා වූ කාමච්ඡන්දය මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්දය නැතැයි මනාව දැනගනි. අධ්‍යාත්මෙහි නැත්තා වූ කාමච්ඡන්දය මාගේ අධ්‍යාත්මෙහි නැතැයි නැත්නම් මාගේ අධ්‍යාත්මයේ කාමච්ඡන්ද වලින් දැනගන්න. සාමාන්‍ය විදිහට ගන්න කියන්නේ මගේ අධ්‍යාත්මයේ කාමච්ඡන්දය නැත්නම් කාමච්ඡන්දය නැතැයි පජානාති වෙනවා. යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. ඒ වාක්‍ය හැදෙන්නේ මේ අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස කියලා පාලි වාක්‍ය රටාවක් තියෙනවනේ. ඒක හැටියට අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස. නූපන් කාමච්ඡන්දයාගේ නූපංච කාමච්ඡන්දයාගේ යතා යම් පරිද්දෙන් උපාදෝ හෝති ඉපදීම වෙයිද තංච එයද පජානාති මනාව දැනගනි. සාමාන්‍ය තේරුම තමයි නූපන් කාමච්ඡන්දයාගේ යම් පරිද්දකින් ඉපදීම වෙයිද ඒද මනාව දැනගනි. නූපන් කාමච්ඡන්දයාගේ යම් පරිද්දකින් ඉපදීම වේද ඒද මනාව දැනගනි කියන එකයි ඒ අදහස. ඊළඟට
යතාච uppannassa කාමච්ඡන්දස්ස පහනං හෝති සංච පජානාති. uppannassa කාමච්ඡන්දස්ස උපන් කාමච්ඡන්දයාගේ පහනං හෝති ප්‍රහාණය වෙයිද. සංච පජානාති. සාමාන්‍ය අර්ථය තමයි උපන් කාමච්ඡන්දයාගේ ප්‍රහාණය වෙයිද එයද මනාව දැනගනි. සමාවෙන්න මට ඔකේ මුලට එන්න ඕන යම්සේ කියලා එහෙමත් එන්න ඕන මට කියන්න බැරුණා. මේ උපන් කාමච්ඡන්දය යම්සේ උපන් කාමච්ඡන්දයාගේ ප්‍රහාණය වෙයිද උපන් කාමච්ඡන්දය යම්සේ උපන් කාමච්ඡන්දයාගේ ප්‍රහාණයක් වෙයිද එයද මනාව දැනගනී කියලා එන්නවා. මට වචනයක් යථාච කියන වචනේ හැලුණා මගේ අතින්. ඊළඟට පස්වෙනි එක යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස අනුපාදෝ හෝති සංච පජානාති. ඊළඟට යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස අනුපාදෝ හෝති සංච පජානාති කියන පහීනස්ස කාමච්ඡන්දස්ස ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ කියන අදහස එනවා. ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ අනුපාදෝ කියන්නේ නොඉපදීමක් වෙයිද නොඉපදීම වෙයිද සංච එයද පජානාති. පින්වතුනි ඒකේ අදහස එන්නේ ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ යම්සේ නොඉපදීමක් වෙයිද එයද මනාව දැනගනී. එයද මනාව දැනගනී. පින්වතුනි මේ අපි ඉතිරි කොටස සිකුරාදට කරන්න අදහස් කරනවා. මට යම් කටයුත්තක් යෙදලා තියෙන නිසාවෙන් ඉතිරි කොටස අපිට පරිවර්තනය කරගන්න ඉතාම පහසුයි. දැන් අපි පැහැදිලි කරන්නේ කාමච්ඡන්දය. ඒ කාමච්ඡන්දය පැහැදිලි කරන කොටසේ
ඒ විදියටම තමයි ඒ රටාවටම සන්තංව අජ්ජත්තං මුලින් අර මතක් කරේ කාමච්ඡන්දන්නේ. ඒ වෙනුවට මෙතනට ව්‍යාපාදය කියලා යොදා ගන්නවා. ව්‍යාපාදය. ඒ විදිහට යොදා ගන්නවා සන්තංව අජ්ජත්තං තීන මිද්දං. අර කලින් පරිවර්තනයෙන් තමයි තීන මිද්දේට යොදා ගන්නවා. සන්තංව අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං. අර විදිහටම සන්තංව අජ්ජත්තං විචිකිච්ඡං. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා යොදා ගන්නවා. ඊට පස්සේ ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. මෙසේ ආධ්‍යාත්මික හෝ ධම්මේසු ධර්මයන් අනුව දකිමින් වාසය කරයි. අන්න ඒ විදිහට පරිවර්තනය කරගන්න පුළුවන් තාම පහසුයි. ඉතින්වත් ඔබට ඊළඟ දවසකදී ඒ තවදුරටත් අපි පැහැදිලි කරනවා. මේක පින්වත් ඔබ සාමාන්‍යයෙන් Tamanට කරගන්න පුළුවන් මට්ටමේ ඇති කියලා මම විශ්වාස කරන නිසා මේක පරිවර්තනය කරන්න උත්සාහයක් ගන්න. කෙසේ නමුත් සිකුරාදට ඒ පරිවර්තනය කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා අදට මේ කටයුතු මෙතකින් හමාර කරනවා. ඒ නිසා මේ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම අද දවසේදී මේ කොටස මේ විදිහට සිද්ධ කරන්නට ප්‍රධාන හේතුව තමයි අපේ කැටියපේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ තමයි අද පරිවර්තනය කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ. නමුත් උන්වහන්සේගේ මෞතුමියගේ හදිසි ඒ කියන්නේ අභාවය නිසා ඒ කටයුතු වලට සම්බන්ධ වෙච්ච නිසා ඒ ආදරණීය මෞතුමියටත් පුණ්‍ය අනුමෝදනා කරමින් අදට මේ කටයුතු අවසන් කරනවා. සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සිත දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.